දරුවනේ අපි පහුගිය වීඩියෝ එකෙන් සාකච්ඡා කරා මේ විසිරි පොම්පයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ වගේම විසිරි පොම්පය ආශ්‍රිත ගණනය කිරීම කොහොමද කරන්නේ කියලා. අපි මේක ප්‍රැක්ටිස් වෙන්න තව ගණන් කිහිපයක් හදමු. මොකද මේක උපකල්පනත් එක්ක යන නිසා මා විශ්වාස කරනවා අර එකපාර ශිෂ්‍යයෙකුට මනසේ මේක ඇදෙන්නේ නැහැ කියලා. දැන් මෙන්න මේ ද්‍රවයක් තියෙනවා 1200යි kgm ඍණතුන වෙච්ච මෙයා උස්සන්න ඕන 20 සෙන්ටිමීටර උසකට වාතයේ ඝනත්වය 1.2 kgm ඍණ 3යි. මගෙන් අහන මේ හරහා යන මේ හරහා වාතය යවන්න ඕන ප්‍රවේගය. පුතේ අපි දැන් මේ වගේ ලක්ෂයක් මේ වගේ ගැටලුවකට ලක්ෂ කීයක් ලකුණු කරගන්න ඕනද? ඔව් ලක්ෂ 4යි. right. මම මේ ලක්ෂ 4 ලකුණු කරනවා. මෙන්න මේ ලක්ෂය ලකුණු කරනවා මම A කියලා. මේ ලක්ෂය ලකුණු කරනවා මම වෙන වර්ණයක් ගත්තොත් හොඳයි මට හිතෙන්නේ. මෙන්න අපි 1 ලක්ෂයක් ලකුණු කරනවා A ලක්ෂය කියලා. දැන් මේ A ලක්ෂයට සම උසින් මෙන්න මේ ද්‍රවය තුලම තියෙන මේ ද්‍රව මතු පිටම තියෙන මේ උසින්ම තියෙන තව ලක්ෂයක් ලකුණු කරනවා B කියලා. එහෙනම් A හා B කියන දෙන්නම එකම මට්ටමේ එකම ද්‍රවයනේ. එතකොට මම මෙන්න මේ ලක්ෂය x ලක්ෂය කියන්න x ට එකම මට්ටමේ අනන්ත දුරින් පිහිටි ලක්ෂයක්. x ට එකම මට්ටමේ අනන්ත දුරින් පිහිටි ලක්ෂයක් මම කියනවා y කියලා. right. එතකොට දැන් මේ විසිරි පොම්පයක් ගත්තොත් විසිරි පොම්පේ මම ලක්ෂ 4ක් ලකුණු කරගත්තා. මෙන්න මේ ද්‍රවයේ මතු පිට ලක්ෂයක් මේ ලක්ෂයට සම උසින් පිහිටි තව ලක්ෂයක්. ඒ වගේ මෙන්න මේ ද්‍රවයේ ඉහළ මට්ටමේ තියෙන දැන් මේ උඩම මට්ටමේ තියෙන ලක්ෂයක් ඒ කියන්නේ වාතයේ වදින ස්ථානයේ ලක්ෂයක් මේ වාතයේ වදින ස්ථානයට සම උසින් අනන්ත දුරකින් පිහිටි තවත් ලක්ෂයක් මම තෝරාගත්තා. right. එතකොට මම ඉස්සරලම මොකද කරන්නේ? දැන් මෙතන මෙන්න මේ PA කියන කෙනා වායු ගෝලයට නිරාවරණය වෙච්ච කෙනෙක් නේද? ඒ වගේම PA සහ PB දෙන්නගේ පීඩන මොකද පුතේ අපි කිව්වේ? මේ දෙන සමානයි. එහෙනම් මල් කියලිනවා A ලක්ෂය කොහොමද අපි මොකක්ද කියන්නේ? A ලක්ෂයේ වාතයට නිරාවරණය වී ඇතින් A ලක්ෂය වාතයට නිරාවරණය වී ඇති බැවින් A ලක්ෂයේ පීඩනය PA යයි ගන්න. A ලක්ෂය වාතයට නිරාවරණය වී ඇති බැවින් නිරාවරණය වී ඇති බැවින් ඒ ලක්ෂය වාතයට නිරාවරණය වී ඇති බැවින් ඒහි පීඩනය PA සමානයි P බිඳුව වේ. හරි. දැන් එහෙනම් ඒ ලක්ෂයේ පීඩනය P බිඳුවක් කියලා ලිව්වා. මේ වගන්තිය ලිවීම අනිවාර්යයි දරුවනේ. එතකොට A හා B මොන ලක්ෂද? එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂ. මෙන්න මේ A සහ B කියන දෙන්නා පුතේ එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂ. එහෙනම් මම ලියනවා A හා B යනු එකම ද්‍රවයේ එකම
මට්ටමේ පිහිටි ලක්ෂ වේ. A හා B යනු එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂ වේ. A හා B කියන්නේ එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂ වේ. එම නිසා දැන් පුතේ එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂවල පීඩන මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. එහෙමනම් මට කියන්න පුළුවන් මොකද්ද? මට කියන්න පුළුවන් පුතාලා මොකද්ද? PA සමානයි PB. අපිට කියන්නපන් එහෙත් PA සමානයි P බිඳුව නිසා PB කියන සමාන මේ PA PBට සමාන. හැබැයි PA ගියගේ වායුගෝලීය පීඩනය P බිඳුව නිසා අපිට PB කියන්න පුළුවන් PB සමානයි P බිඳුවයි. හරි. PB එක ගත්ත අපි ලිව්වා P බිඳුවයි කියලා. දැන් මට ලියන්න පුළුවන් පුතා x ලක්ෂය හරහා වාතය ගලාගෙන යයි. දැන් මේ x ලක්ෂය උඩින් මොකද වෙන්නේ? වාතය ගලාගෙන යනවා. එහෙනම් මම ලියනවා x ලක්ෂය හරහා වාතය ගලාගෙන යද්දී මොකද වෙන්නේ? මොකද වෙන්නේ? x ලක්ෂය හරහා. x ලක්ෂය හරහා වාතය ගලාගෙන යද්දී Vx වැඩි. ටිකක් Vx වැඩි. එහෙනම් Vx වැඩි වෙද්දී මොකද වෙන්නේ? Px අඩු වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ x ලක්ෂයේ පීඩනය x ලක්ෂයේ හරහා යන ප්‍රවේගය වැඩි වෙන්න x ලක්ෂයේ පීඩනය අඩු වෙනවා. ප්‍රවේගය වැඩි වෙද්දී පීඩනය අඩු වෙනවා. ප්‍රවේගය වැඩි වෙද්දී පීඩනය අඩු වෙනවා. එහෙනම් මෙන්න මේ ලක්ෂය හරහා ප්‍රවේගය වැඩියෙන් යද්දී වාතයේ වේගයෙන් යද්දී මෙතන පීඩනය පහළ යනවා. පැහැදිලි නේද? රයිට්. එතකොට මට ලියන්න පුළුවන් x ලක්ෂය හරහා ප්‍රවේගය x ලක්ෂය හරහා ප්‍රවේගය Vx වැඩිවත්ම x ලක්ෂයේ ප්‍රවේගය x ලක්ෂයේ පීඩනය P බිඳුවේ සිට දැන් පටන් ගන්න පුතා නිකන් වායු දැන් මෙතනවත් හිතන්නකෝ මේ දැන් මෙතන වායු ගෝල නිරාවරණය වෙලා තියෙනවා කියලා හිතන්න. දැන් මේක වායු ගෝලෙට නිරාවරණලා තියෙනවා P බිඳුවේ තියෙන්නේ. හැබැයි මේ වාතය යද්දී වාතය මේක උඩින් වේගයෙන් යන්න මේක උඩින් යන වාතයේ ප්‍රවේගය වැඩි වෙලා පීඩනය අඩු වෙනවා. P බිඳුවේ සිට Px තෙක් පහළයයි. ප්‍රවේගය පහළ යාම තමයි දරුවනේ සිද්ධ වෙන්නේ. මේක P බිඳුවේ සිට Px දක්වා පහළ යාම සිද්ධ වෙනවා. පැහැදිලි නේද? right. එතකොට මෙයාගේ ප්‍රවේගය P බිඳුවේ ඉඳලා Px දක්වා පහළ යාම සිද්ධ වෙනවා. හරි. පහළයයි. P බිඳුවට Px එක් පහළයයි. හරි. පහළයයි. දැන් මෙතන මුලින් තිබ්බේ P බිඳුව හැබැයි වාතය යන්න මේක පහළ ගියා. එතකොට එවිට දැන් එතකොට right මම මේ ද්‍රව කඳ ගත්තාම මම මෙන්න මේ ද්‍රව කඳ ගන්නවා. මෙතන මේ ද්‍රව කඳ මම ගන්නම් පල්ලෙහාට. දැන් මේවා විභාගෙට එද්දී ඔබට මේවා චිත්ත රූප මැවෙන්න ඕන පුතාලා. හරි? මේ රූප ප්‍රැක්ටිස් එක තියෙන උත්තර ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. නැත්තම් ආත්මිකට හදන්න බෑ මෙහෙම ගානක් මේ දක්ෂතාවය මත. right? මේ කෙලිම උපකල්පන මත පදනම් වෙච්ච ගණන්. උඩ පීඩනය Px පල්ලෙහා පීඩනය PB සමානයි P බිඳුවයි. මේක වැඩි පීඩනය වැඩි උඩ පීඩනය අඩුයි. right. එතකොට
මෙන්න මේ සිරස් නලය මෙන්න මේකට කියන අපි සිරස මේක සිරස මේක තිරස සිරස තිරස සිරස් නලයේ පීඩන වෙනස හේතුවෙන් සිරස් නලයේ පීඩන වෙනස හේතුවෙන් මෙන්න මේ ජල කඳේ උස තර මේ ද්‍රව කඳේ උස සෙන්ටිමීටර් 20යි ඝනත්වය 1200යි. सेंटीमीटर 20 1200 නේ තිබේ 20 1200 පීඩන හේතු වෙනස හේතුවෙන් H ප්‍රමාණයක පීඩනයක් දැරිය යුතුය. අපිට ලියන්න පුළුවන් යට පීඩනය වැඩි P බිඳුව එහෙම නැත්නම් P බීරින Px සමානයි H rho g P බිඳුව ඍණ Px සමානයි H කියන්නේ 20 කියන 20 බෙදීම 100 සෙන්ටිමීටර මීටර කරා රෝගයාගේ 1200යි G ගියාගේ පුතේ 10යි. මෙන්න මේ G ගියාගේ 10යි නේ. අපි ගත්තොත් එහෙම බිඳුවට බිඳුව සමානයි P බිඳුව ඍණ Px සමානයි බිඳු 2යි 12 වරක් 2 24යි. P බිඳුව ඍණ Px සමානයි 24යි. P බිඳුව ඍණ Px සමානයි 2400යි. කරපු වැඩ ටික ආයෙ පාරක් බලන්න පුතාලා. මෙතන කරේ මෙන්න මේ A ලක්ෂය වායුගෝල නිරාවරණය වෙලා තියෙන නිසා PA සමානයි P බිඳුවයි. ඒතර A ගේ B ගේ දෙන්නම එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂ්‍ය දෙකක්. එහෙනම් PA සමානයි PB. එතකොට PA ගියගේ P බිඳුවයි. එහෙනම් PB ගියගේ P බිඳුවයි. එතකොට උඩ මේ ලක්ෂ්‍ය හරහා V ප්‍රවේගයෙන් නැත්නම් Vx ප්‍රවේගයකින් වාතය ගලාගෙන යද්දී මෙතන ප්‍රවේගය වැඩි වෙලා පීඩනය අඩු වෙනවා. දැන් මේකේ ආරම්භයේ තිබේ වායුගෝලීය පීඩනය. හැබැයි මේ හරහා වාතය ගිහිල්ලා මෙයාගේ පීඩනය පල්ලෙහාට යනවා. පැහැදිලිද? මෙයාගේ පීඩනය පල්ලෙහාට යනවා. එතන උඩ තියෙන පීඩනය Px කියන්නේ වායුගෝලයට වැඩි අඩු පීඩනයක්. යට පීඩනය වැඩි Pb වැඩි. එහෙනම් මෙන්න මේ පීඩන වෙනස නිසා මෙන්න මේ ද්‍රව කඳ P බිඳුව යට තියෙන PB එක මෙතන P බිඳුවක් උඩ තියෙන Px මේ වෙනස නිසා H rho g ප්‍රමාණයක් ද්‍රවය රැඳෙනවා. හරි. මේ වගාතුරේ බලනකොට A ලක්ෂ්‍ය වාතයට විරාවරණය ඇතිවෙයි. එහි පීඩනය Pa සමානයි P බිඳුවයි. A හා B එකම ද්‍රවයේ එකම මට්ටමේ ලක්ෂ්‍ය නිසා Pa සමානයි Pb. ඒත් Pa සමානයි P බිඳුව නිසා Pb සමානයි P බිඳුවයි. ඒ කියන්නේ Pa Pb දෙන්නම P බිඳුවයි කියන එක. එතකොට අපි කිව්වා x ලක්ෂ්‍ය හරහා ප්‍රවේගය වැඩි වෙද්දී
x ලක්ෂයේ පීඩනය p බිඳුවෙන්ලා px දක්වා අඩු වෙනවා. එතකොට උඩ පීඩනය අඩුයි යට පීඩනය වැඩි. මෙන්න මේ පීඩනය වෙනස නිසා h rho g ප්‍රමාණයක් පීඩනයක් දරන්න පුළුවන්. එහෙනම් p බිඳුවරින් p x සමාන h rho g කරා h rho g ට අගයන්න ආදේශ කරා. මම මෙන්න මේ සමීකරණය ගත්තා. දැන් මම මෙන්න මේක මෙහෙමම තියාගෙන තව ඉස්සරහට යනවා. right. අපි දැන් මොකද කරන්නේ? මෙන්න මේ x ටයි y ටයි පුතේ බර්නූලි නියමයේ යොදන්න යන්නේ. right. අපි දැන් මේක කොපි කරගෙන දැන් පුතාලා අපිට මෙන්න මේ y ලක්ෂය x ට සමවුසින් අනන්ත දුරින් පිහිටි ලක්ෂය. හරිද? එතකොට දැන් මේ x ට සමවුසින් අනන්ත දුරින් පිහිටි ලක්ෂයක් කියලා හිතන්න පුතේ. එතකොට මේ ලක්ෂය ගත්තොත් එහෙම මේ ලක්ෂය මොකද වෙන්නේ? අපි ලියනවා y අනු x ට සමවුසින් අනන්ත දුරින් පිහිටි ලක්ෂයක්. අනන්ත දුරින් පිහිටි ලක්ෂයක් යයි උපකල්පනය කරමු. y අනු x ට සමවුසින් අනන්ත දුරින් පිහිටි ලක්ෂයක් යයි උපකල්පනය කරමු. එතකොට මේ ලක්ෂය ගත්තොත් පුතාලා දැන් මේ අනන්ත දුරක් එද්දී මේ vx ප්‍රවේගය අනන්ත දුරක් එද්දී මොකද වෙන්න ඕනේ? ශුන්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ vy සමානයි ශුන්‍යයි. ඒ වගේම දැන් මෙතන ප්‍රවේගයේ ශුන්‍ය නම් ඒ කියන්නේ ප්‍රවේගයක් නැත්තම් පුතේ මොකද වෙන්න ඕනේ? මෙයාගේ පීඩනය. මෙයාගේ පීඩනයත් වායුගෝලීය පීඩනය වෙන්න ඕනේ. ඒ නිසා මම ලියනවා x සිට y ට ඇති අනන්ත දුර නිසා y ලක්ෂයේ ප්‍රවේගය එනම් y ලක්ෂයේ ප්‍රවේගය vy සමානයි ශුන්‍යයි vy සමානයි ශුන්‍යයි. එමෙන්ම vy සමානයි බිඳුව නිසා එය නිදහස් වාතයේ ඇති ලක්ෂයක් බැවින් ඇති ලක්ෂයක් බැවින් නිදහස් වාතයේ ඇති ලක්ෂයක් බැවින් py සමානයි p බිඳුව. එනම් වායුගෝලීය පීඩනය වේ. වායුගෝලීය පීඩනය වේ. එතකොට දැන් මේ px සහ py ගත්තොත් py ගේ ප්‍රවේගයත් බිඳුවයි. ඒ වගේම පීඩනය වායුගෝල නිරාවරණ සමතේ එක වායුගෝලීය පීඩනය තමයි තියෙන්නේ. පැහැදිලිද? right. දැන් මම මොකද කරන්නේ? මෙන්න මේ ලක්ෂ දෙකට x ලක්ෂයටයි y ලක්ෂයටයි බර්නූලි දාමු. මම ඉස්සෙල්ලාම x ලක්ෂයට බර්නූලි දාමු. x ලක්ෂයට
බර්නූලි නියමය යොදමු. x ලක්ෂයට බර්නූලි නියමය යොදමු. අපි x ලක්ෂයට බර්නූලි නියමය යොදවද්දී ලියනවා p ධන භාගයයි rho v වර්ග ධන rho g සමානයි නියතයක්. එහෙනම් x ලක්ෂයේ පීඩනය px ධන භාගයයි x ලක්ෂය හරහා දැන් යන පුතේ මම දැන් ගන්නෙ මේ තිරස. මෙන්න මේ තිරසට යන්නේ වාතය. තිරසට යන්නේ වාතය. ඒතර වාතයේ ඝනත්වය 1.2යි. 1.2යි ප්‍රවේගය vx වර්ග. මම රෝජියට පුතේ අගයන් ආදේශ කරන්නේ නැහැ. ඇයි හේතුව? හේතුව මම ඉස්සලා කිව්වා මෙන්න මේ x ලක්ෂයයි y ලක්ෂයයි ලක්ෂ දෙකම වාතයේ පිහිටුන නිසා ඝනත්ව සමානයි. x හා y එකම තිරස් මට්ටමේ නිසා දෙදෙනාගේම සාපේක්ෂ උස, ඒ කියන්නේ පොළවේ ඉඳලා බැලුවොත් එහෙම සාපේක්ෂ උස සමානයි. ලක්ෂ දෙකෙහිම ගුරුත්ව ත්වරණ සමානයි. ඒ කියන්නේ x ලක්ෂයේදී රෝජියට y ලක්ෂයේ රෝජියට සමානයි. පැහැදිලිද? x හා y දෙන්නම් වාතයේ තියෙන්නේ. ඒක නිසා දෙන්නගේම ඝනත්ව සමානයි. ඒ වගේම x ලක්ෂය සහ y ලක්ෂය එකම තිරස් මට්ටමේ බැවින් ඒවායේ සාපේක්ෂ උස සමානයි. අපි පොළවේ සිට උස කියන වචනේ කියන්නේ නැහැ පුතේ. අපි සාමාන්‍යයෙන් සාපේක්ෂ උස සමානයි කියලා ගන්නවා. ඒ වගේම ලක්ෂ දෙකේම ගුරුත්ව ත්වරණ සමානයි. ඒක නිසා x ලක්ෂයේ රෝජියට y ලක්ෂයේ රෝජියට සමානයි කියලා උපකල්පනය කරනවා. ඒ සම රෝජියට අගයන් ආදේශ කරන්නේ නැහැ. මෙන්න මේ ගැටලු වලදී විශේෂයෙන්ම මම වෙන පාටකින් ලිව්වා සමානයි k මම y ලක්ෂයට බර්නූලි නියමය යොදමු. භාගයයි rho v වර්ග ධන rho g සමානයි නියතයක්. py ධන භාගයයි rho මෙන්න මේ b ලක්ෂයේ y ලක්ෂයේ ප්‍රවේගය පුතේ බිඳුවයි. y ලක්ෂයේ ප්‍රවේගය බිඳුව. ඒක තමයි රෝට අගේ බොරුවට ආදේශ කරන්නේ නැහැ. අවුණ ආදේශ කරමු. හරි. ඒකත් ආදේශ කරමුකෝ. එකාදශම දෙක වැඩි කිරීම බිඳුවේ වර්ගය ධන මම රෝජියේ වෙන වර්ණයකින් තියන්නම්. මේ දම් වර්ණෙම තියන්නම්. මෙතන උඩ තිබ්බා වගේ. රෝජියේ සමානයි මොකද පුතේ වෙන්නේ? නියතයක් නේ. හරි. එතන මම මෙතන ලියන මේ රෝජියේස්ලා දෙන්නටම අගයන් ආදේශ කරේ නෑනේ. ආදේශ කරපු නැති නිසා මම මෙහෙම ගහලා ලියනවා. දෙකටම පොදු වෙන්න. දෙකටම පොදු වෙන්න. x හා y එකම මේ පොයින්ට් දාලා ලියන්නම් මම. එකම තිරස් මට්ටමේ බැවින් සාපේක්ෂ උස
සමානය වරහටලි H දෙවෙනි එක මම වෙන වර්ණයක ඉල්ලන ඔබට පැහැදිලි වෙන්න x හා y ලක්ෂ්‍ය දෙකම වාතයේ බැවින් රෝ සමානය ඝනත්ව සමානය ඊළඟ පොයින්ට් එක G සමානය එම නිසා x හා y හි rho GH අගය සමානය. x හා y එකම තිරස් මට්ටමේ බැවින් සාපේක්ෂව සමානයි. h සමානයි කියන්නේ x හා y එකම ලක්ෂ්‍ය දෙකම වාතයේ තියෙන බැවින් rho එහෙම නැත්නම් ඝනත්වයේ සමානයි. දෙදෙනාගේම ගුරුත්වාකර්ෂණ ත්වරණ සමානයි. එහෙමනම් මම ඊළඟට ලියනවා x හා y එකම අනවරත අනාකූල ප්‍රවාහයේයි අනවරත අනාකූල ප්‍රවාහයේයි උපකල්පනය කර x හා yට බර්නූලි සමීකරණය යොදමු. x හා yට බර්නූලි සමීකරණ x හා y හි සමීකරණ සමාන කරමු. රටතර මට එනවා සමීකරණ උඩින් එනවා px ධන මෙන්න මේ සමීකරණය එනවා px ධන භාගයයි 1.2 vx වර්ග සමානයි py කියන්නේ p බිඳුව ධන ප්‍රවේග ඔක්කොම බිඳුවයි ධන rho gh හරි ඒ කියන්නේ py ගිය p බිඳුවයි මේ කොටස කීය වුණත් පුතේ බිඳුවෙන් වැඩි කරාම මෙන්න මේ මුළු කොටසෙම මගේ බිඳුවයි ධන rho gh සමානයි කියලා. මෙයා මේ පැත්තට ගියනවා px ඍණ p බිඳුව මේකට මේ කැපෙනවා මට මේ දෙක දෙපැත්ත මාරු කරලා ගත්තා නම් ලේසි පුතා. ඒ p බිඳුව පැත්ත මට මේ පැත්තට ගත්තොත් ලේසි. දෙපැත්ත මාරු කරලා ගන්න p බිඳුව පැත්ත මේ පැත්තේ තිබ්බොත් ටිකක් ලේසි. අන්න මේ පැත්තට හදන්න පුළුවන්. ඊට වඩා ලේසි මේක. p බිඳුව ධන rho gh සමානයි px ධන දැන් මේ වගේ වැඩ ඔයාලට වෙනවා. මොකද මගේ දැන් ටාගට් එක p බිඳුවරේන px හදාගන්න එක නේ. දැන් මෙයාගේ p බිඳුවරේන px හදන එක තමයි මගේ ටාගට් එක. px ධන භාගයේ වත්ත වැඩි කිරීම 1.2 vx වර්ගය ධන
රෝ GH මෙයා මේ පැත්තට ගන්නවා මෙයා මේ පැත්තට ගන්නවා මට එතකොට මේ පැත්තේ හැදෙනවා පුතේ P බිඳුව ඍණ PX ධන රෝ GH ඍණ රෝ GH සමානයි මේකෙන් මේක කැපුණාම 0.6යි Vx වර්ග මේකට මේක සුළු වෙනවා එහෙනම් මට එනවා P බිඳුව ඍණ Px සමානයි 0.6යි Vx වර්ග මේක මගේ දෙවෙනි සමීකරණය හොඳට බලන්න කරපු වැඩේ පුතාලා මම රයිට් මෙන්න මේ ලක්ෂ්‍ය දෙකට අපි මොකද කරේ මේ y ලක්ෂ්‍යයක් තෝරාගත්තා x ට සම වූ සිට අනන්ත දුරින් පිහිටි ලක්ෂයක් උපකල්පනය කරා ඊට පස්සේ x ඉඳලා y ට තියෙන අනන්ත දුර නිසා අපි y ලක්ෂයේ ප්‍රවේගය vy බිඳුවයි කියලා ගත්තා vy බිඳුවයි නම් පුතා ඒක නිදහසේ තියෙන ලක්ෂයක් ප්‍රවේගය තුන යාගේ පීඩනයේ බිඳුවයි එතකොට අපි ලක්ෂ දෙකට බර්නුලි දැම්මා හැබැයි ලක්ෂ දෙකට බර්නුලි දැම්මට අපි xy දෙනම් එකම තිරස් මට්ටමේ නිසා උසවල් සමානයි උස කියලා ගන්න ද්‍රව කන්දේ උස නෙමෙයි පුතේ සාපේක්ෂව ඒ කියන්නේ පොළවේ ඉඳලා උස කියලා හිතා ගන්න දැනට ඇත්තට මේක නෙමෙයි එක ලක්ෂයකට සාපේක්ෂව අනිත් කෙනාගේ උස x y දෙකම වාතයේ තියෙන නිසා රෝ සමානයි ඒ වගේම ගුරුත්ව ත්වරණ සමාන නිසා x ලක්ෂයේ y ලක්ෂයේ දෙනකම රෝ GH අගයන් සමානයි එතකොට අපිට අපිට මෙතන සමීකරණයක් ගත්තා P බිඳුවරේන Px කියන්නේ 2400යි කියලා කලින් සමීකරණය පළවෙනි සමීකරණය 2400යි මේක පළවෙනි එක එතකොට මේ සමීකරණ දෙකේ පුතේ මෙන්න මේ සමීකරණ දෙකේ වම් පැත්ත මෙන්න මේ වම් පැත්තට මේ වම් පැත්ත සමාන නිසා මේ වම් පැත්ත සමාන නිසා දකුණු පැත්ත සමාන වෙන්න ඕනේ අපි එකත් ලියමු සමීකරණයේ වම් පැත්ත සමාන නිසා දකුණු පැතිද සමාන විය යුතුයි එම නිසා 0.6යි Vx වර්ග 2400යි බෙදන්න 0.6යි Vx වර්ග බලමු 2400 0.6න් බෙදලා 2400 දශම 6න් බෙදනවා
4,000ක් එනවා. හාරදාහයි මේ දෙදෙනාගේ වර්ගමූලය ගන්නවා vx සමානයි 4,000 වර්ගමූලය. හැට තුනයි දශම 2.45 2.4 ms ඍණ 1 63.245 ms ඍණ 1. හරි. ඔබට පැහැදිලි මං හිතන්නේ process එක. දැන් ඔයාලට උත්සාහ කරන්න අපි හැම වෙලාවම කරපු ගානට අමතරව දැන් මෙතන අගයන් ටිකක් දීලා පොඩ්ඩක් ගාන අනිත් පැත්තට හදන්න තියෙනවා. හරි. දැන් ගාන අපි ඔච්චරලා මෙතන යන්න ඕන ප්‍රවේගයෙන් තිබ්බේ. දැන් තියෙනවා මෙන්න මේ උස හොයන්න තියෙනවා. අපි බලමු කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා. දරුවනේ දැන් අපි මේ ගැටලුව විසඳන්න යද්දී අපි ඉස්සරලා පරිදිම ලක්ෂ 4ක් ලකුණු කරමු. මෙතන 1 ලක්ෂයක්, මෙතන 1 ලක්ෂයක්, මෙතන 1 ලක්ෂයක්. මෙන්න මේ වාතයේ වදින ස්ථානයේ ඉඳලා අනන්ත දුරින් පිහිටන්න. තව ලක්ෂයක්. මම මේ ලක්ෂ දෙක ගන්නම්. x y කියලා පේනවා මදි. මේක x මේක y. මේ ලක්ෂය ගන්නම් මං a මේක b කියලා. අපිට මොන ලක්ෂ කොහොම දුන්නත් අපිට හදන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් අපේ දරුවෝ මේ ඔක්කොම මේ ලක්ෂය ඒ ලක්ෂය කටපාඩම් කරගන්න. එහෙම කරන්න එපා මේ සංකල්ප වලට දාගන්න. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මේ ලක්ෂයේ xy ab අපි ගත්තොත් එහෙම ඉස්සරලම ලියන්න පුළුවන් කොහොමද ලියන්න පුළුවන් මෙහි x යනු වාතයට නිරාවරණය වී ඇති ලක්ෂයකි. එම නිසා එක්සි පීඩනය px සමානයි p බිඳුව වේ. px සමානයි p බිඳුව වේ. මෙයාගේ පීඩනය p බිඳුවට සමාන කරනවා. px සමානයි p බිඳුව වේ. එවිට එතකොට අපි තව ලියනවා x හා y යනු එකම ද්‍රවයේ x හා y කියන්නේ මෙන්න මේ දෙන්න එකම ද්‍රවයේ එකම මට්ටමේ
පිහිටි ලක්ෂ දෙකකි. එකම ද්‍රව්‍ය එක මට්ටම පිහිටි ලක්ෂ දෙකකි. P හා x හා y යනු එකම ද්‍රව්‍ය එක මට්ටම පිහිටි ලක්ෂ දෙකකි. එතකොට මොකද පුතේ? x වලයි y වලයි පීඩන මොකද වෙන්නේ? සමාන වෙනවානේ. ඒ නිසා px සමානයි py. එහෙත් px සමානයි p බිඳුවයි. එම නිසා py සමානයි p බිඳුවයි. අපි දන්නා මේ px py දෙන්නම p බිඳුවයි. අපි උඩට යමු. ඒ ලක්ෂයේ ප්‍රවේගය මම ගන්නවා va කියලා. va වැඩි වෙන්න දැන් ආරම්භයේ නම් නිකම්ම තිබ්බොත් එහෙම මේ ලක්ෂය නිකම්ම තිබ්බොත් මේ ලක්ෂයේ පීඩනය මොකද්ද වෙන්නේ? නිකම්ම තිබ්බොත් සාමාන්‍යයෙන් මේ මෙතන මේ ලක්ෂය ගත්තොත් මෙතන මෙතන මේ වායු ගෝලයේ තියෙන ඕනම ලක්ෂයක් පුතා පීඩනය p බිඳුවයි. හුළඟක් හමන්න නැත්තම්. නේ? එහෙනම් මෙයාගේ පීඩනය p බිඳුවෙන් අඩු වෙගෙන යනවා pa දක්වා. pa කියන්නේ මෙතනින් වේගෙන් වාතය යන්න මෙයාගේ පීඩනය අඩු වෙනවා. වාතයේ වේගෙන් යන්නේ පීඩනය අඩු. වාතයේ වැඩි වෙද්දී පීඩනය අඩු වෙනවා. වේගය වැඩි වෙද්දී පීඩනය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? යට පීඩනය වැඩි උඩ පීඩනය අඩු වෙයි. මම එහෙනම් ලියනවා ඒ ලක්ෂය හරහා වේගය වැඩි වන විට p බිඳුවේ සිට pa තෙක් ඒ ලක්ෂයේ පීඩනය අඩු වේ. ඒ ලක්ෂයේ පීඩනය අඩු වේ. ඒ ලක්ෂයේ පීඩනය අඩු වේ. ඒ ලක්ෂය හරහා වේගය වැඩි වෙන විට p බිඳුව සිට pa දක්වා ඒ ලක්ෂයේ පීඩනය අඩු වෙනවා. එතකොට මට ලියන්න පුළුවන් මම ද්‍රව කඳ සැලකුවාම මේ ද්‍රව කඳේ යට තියෙන්නේ p බිඳුව සමානයි py උඩ තියෙන්නේ pa. මේකේ p බිඳුව සමාන py මේක වැඩි පීඩනයක් මේක අඩු පීඩනයක්. ඒ නිසා අපිට මෙන්න මෙතන රැඳෙනවා h ρg ප්‍රමාණයක් මෙන්න මේ පීඩන වෙනස නිසා. අපි නම් මම ලියනවා පීඩන වෙනස නිසා මේක y හා a අතර පීඩන වෙනස නිසා මෙන්න මේ y සහ a අතර පීඩන වෙනස නිසා h ρg ද්‍රව කඳක් රඳවා තබා ගත හැකියි. අපිට ලියන්න පුළුවන් p බිඳුවරින දැන් පහළ පීඩනය py හරි p බිඳුව හරි p බිඳුවරින pa සමානයි h ρg. මට ලියන්න පුළුවන් p බිඳුවරින pa සමානයි h කියන්නේ උස දන්නේ නැහැ. ඒකට හොයන්න දීලා තියෙන්නේ මේක කැපිටල් H කියලා දීලා තියෙනවා මට.
රෝගයාගේ මෙන්න මේ ද්‍රවේරෝ 10යි capital H 10යි G ගියගේ 10යි. එහෙනම් මට ලියන්න වෙනවා P බිඳුව ඍණ PA සමානයි 10,000යි H කියලා. H කියලා ලියනවා. හරි. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මේ B ලක්ෂය Aට වැඩිය අනන්ත දුරකින් තියෙන්නේ. එහෙමනම් මම මෙන්න මේ B ලක්ෂයේ ප්‍රවේගයේ VB සමානයි 0යි. මෙතන ප්‍රවේගයක් නැහැ කියන්නේ මෙන්න මේ PB ගියගේ B ලක්ෂයේ පීඩනය වායුගෝලීය පීඩනය. B ලක්ෂය අනන්ත දුරකින් පිහිටන නිසා A සිට B දක්වා වාතය ගැලීමට හැකියාවක් නැහැ. ඒක නිසා VB ගේ ප්‍රවේගය ශූන්‍යයි. VB B ස්ථානයේ ප්‍රවේගය ශූන්‍ය නිසා වාතයේ ප්‍රවේගය ශූන්‍ය නිසා B ස්ථානයේ වායුගෝලීය පීඩනය පවතිනවා. right අපි දැන් එහෙනම් මේක හදන්න ගමු. හරි. එතකොට අපිට මෙන්න මේ A ලක්ෂයට අනන්ත දුරකින් පිහිටි ලක්ෂය B ලක්ෂය අපේ විස්තරය ලියමු. A ලක්ෂයට සම උසින් අනන්ත දුරකින් පිහිටි B ලක්ෂයක් සලකමු. B ලක්ෂය සලකමු. එවිට A සිට Bට වාතය ගැලීමට හැකියාවක් නැති නිසා දුර වැඩි නිසා හැකියාවක් නැහැ. හැකියාවක් නැති නිසා අපි දන්නවා VB සමානයි 0යි. එම නිසා PB සමානයි P බිඳුව වායුගෝලීය පීඩනය වෙනවා. A හා Bට බර්නූලි සමීකරණය යෙදීමෙන් මම මේ එකම දෙපැත්ත දෙකට බෙදාගෙන බර්නූලි දාන්නම්. මේ පැත්තේ Aට මේ පැත්තේ Bට P ධන භාගයයි රෝ V වර්ග ධන රෝ G සමානයි නියතයක්. එතකොට A ලක්ෂයට දැම්මොත් PA ධන භාගයයි රෝගයාගේ දීලා තිබ්බා. රෝගයාගේ බලමු. මේ වාතේරෝ 1.2යි ප්‍රවේගය 200යි. මේක 1.2යි ප්‍රවේගය 200යි පුතේ. 1.2යි 200 වර්ගය ධන රෝ GH සමානයි K. එතකොට
B ලක්ෂයට අපි වර්ණුලිය දැම්මොත් P ධන භාගයයි ρ v වර්ග ධන ρ g සමානයි K PB ධන භාගයයි 1.2 හැබැයි B ලක්ෂයේ ප්‍රවේගය පුතේ බිඳුවයි ධන ρ g ට මොන නගයන් ආදේශ කරන්නේ මම ලියනවා මෙන්න මෙහෙම. එතකොට අපිට මේ සමීකරණය එනවා මේකට මේක කැපුණා 0.6යි PA ධන 200 වර්ගය විසි හතරදාහයි 200 වර්ගය වත 0.24 ධන ρ g h සමානයි K PB ධන බිඳුව ධන ρ g h සමානයි K මම ලියනවා A හා B එකම තිරස් මට්ටමේ නිසා H සමානය එමෙන්ම ලක්ෂ්‍ය දෙකම වාතය නිසා ρ සමානය G ගැන ලිව්වත් එකයි නැතත් එකයි. එම නිසා A හා B හිදී ρ g h සමානයි. මම දැන් මේ දෙක සමාන කරන්න ඉස්සරලා ලියනවා මෙන්න මෙහෙම ප්‍රකාශය. මෙන්න මේ සමීකරණ දෙක පුතේ සමාන කරන්න ඉස්සරලා පොඩි ප්‍රකාශයක් ලියන්න මතකද? මොකද ලියන්නේ? A හා B ඒ කියන්නේ මේ ලක්ෂ්‍ය දෙක එකම අනවරත අනාකූල ප්‍රවාහයයි උපකල්පනය කොට කියලා තමයි සමාන කරන්නේ. A හා B A හා B ලක්ෂ්‍ය දෙක එකම අනවරත අනාකූල ප්‍රවාහයේ යයි උපකල්පනය කොට A හා B ලක්ෂ්‍ය දෙකම එකම අනවරත අනාකූල ප්‍රවාහයේ උපකල්පනය කොට අපි සමීකරණ දෙක සමාන කරනවා. හරි මම මේ PB කියන එක මම මොඩිෆයි කරන්න පුතාලා මෙතන අය පාරක් තව සමීකරණයක් ඕනේ නැහැ. P බිඳුවයි කියලා මම මේක ඉස්සරලා ලියන්නම්. මේ කැල ඉස්සරලා ලියන්නම්. P බිඳුව ධන ρ g h සමානයි අනිත් පැත්තේ තියෙනවා PA ධන 24000 ධන ρ g h. PA ධන 24000 ධන ρ g h මේක මේ පැත්තට එනවා මේක මේ පැත්තට එනවා P බිඳුව ඍණ PA ධන ρ g h ඍණ ρ g h සමානයි 24000යි මේකට මේක කැපෙනවා P බිඳුව ඍණ PA
සමානයි 24000යි. එතකොට අපිට ඉස්සරලා ආව සමීකරණයක් මෙන්න මෙහෙම. P බිඳුවරේන PA සමානයි H කියලා. මෙන්න මේ සමීකරණ පැණිත් පැත්තට යනවා. මේක අපි පළවෙනි සමීකරණය කියලා ගමු. මේක දෙවෙනි සමීකරණය කියලා ගමු. මෙන්න මේ සමීකරණ දෙකෙන් පුතේ වම් පැති දෙක සමානයිනේ. මෙයාගේ වම් පැත්තයි මෙයාගේ වම් පැත්තයි දෙකම සමානයි. සමීකරණ දෙකෙහිම පැ සමාන නිසා අපි ලියන්න බලන්න මෙන්න මේ පැත්ත දෙමු. 10000යි සමානයි 24000යි 10000යි සමානයි 24000යි. එහෙනම් මේකට මේක කැපෙනවා h සමානයි 24යි මීටර. ඊටම ඉහළ උසකට ඇදීමේ හැකියාවක් තියෙනවා නේ. රයිට්. මේක නම් ප්‍රායෝගිකව මෙච්චර උසක් න උස්සන්න බෑ අතරම නේ. රයිට්. හරි. හරි. එතකොට දරුවනේ අපි මම හිතනවා ආය මේක අපිට උස හොයන්න දුන්නත් හදා ගන්න පුළුවන්. දැන් ඔබට තනියම උත්සාහ කරන්න මෙන්න ගාණක් තියෙනවා. ඔබ මෙන්න මේ ගැටලුව මගේ සහායක් නැතුව තනියම උත්සාහ කරලා බලන්න. මම හිතන ගොඩක් ශිෂ්‍යෝ ඉල්ලීම් කරලා තිබුණා කමෙන්ට්ස් වලදී මේ වගේ ගණන් තමන්ට try කරන්න ගාණක් දෙන්න කියලා. ඔන්න එහෙනම් ගාණක් තියෙනවා. ඔබ මේ ගාණ try කරන්න. දරුවනේ එහෙමනම් මම මේ ගාණ හදන්න යන්නේ නැහැ. අපි මීළඟ වීඩියෝ එකට යමු. විශේෂයෙන්ම මේ ගුවන් යානා තට්ටක ක්‍රියාකාරීත්වය හා සම්බන්ධයෙන් ගැටලු විසඳීම සඳහා.